ආයු වැඩේවා ඔබේ නිදුක් වේවා නිරෝගී වේවා. අද ජුනි මාසයේ 3 වෙනිදා පදාර දවසක් ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන පුවත් මොනවද කියලා විමසන්න බලන්න සූදානම් වෙන්නේ. අපි සාමාන්‍ය ජන ජීවිතයට එළඹිලා හැබැයි අපි ජීවත් වෙන්නේ සාමාන්‍යයෙන් අසාමාන්‍ය ජන ජීවිතයක. සියල්ල සාමාන්‍ය තත්ත්වයට හැරිලා. හැබැයි වැඩට ගියා වුණත් අපි සාමාන්‍ය ජීවිතේ නෙවෙයි අසාමාන්‍යයෙන් සාමාන්‍ය විදිහට ජීවත් වෙන්නේ. කඩේට ගියා වුණත් සාමාන්‍ය විදිහට නෙවෙයි අසාමාන්‍යයෙන් සාමාන්‍ය විදිහට. පාරට බැස්සත් සාමාන්‍යයෙන් අසාමාන්‍ය විදිහට. ඔය සාමාන්‍යයෙන් මේ පිළිබඳව ලියවෙන ලේඛනවල මේ தත්ත්වය හඳුන්වන්නේ මේ නියෝ ජෙනරල් කියලා. එහෙම නැත්නම් නව සාමාන්‍ය. අපි ජීවත් වෙන්නේ නව සාමාන්‍ය කියන තත්ත්වයකදී. ඒක දැනෙන්න පටන් ගන්නවා එළියට ගියාට පස්සේ. එහෙම දැනෙන එක හොඳයි. හේතුව අපි තවමත් ජීවත් වෙන්නේ ඊටාම මාරාන්තික වෛරසයක් මිහිමත සක්‍රියව ක්‍රියාත්මක වෙන අවස්ථාවකදී. ඒ නිසා අර සෞඛ්‍ය උපදෙස් හැමදාම උදේට අර තමන්ගේ ආගම සිහිපත් කරනවා වගේ සිහිපත් කරන්න සහ ඒ අනුව හැසිරෙන්නට ඕනේ. අද අපි ජාතික පුවත්පත් වාර්තා කරන පුවත් මොනවද කියලා විමසන්න සූදානම් වෙන්නේ මේ නව සාමාන්‍ය කියන ජීවන තත්ත්වයට යටතේ ජීවත් වෙමින්. හෙටයි අනිද්දායි කොහොමත් ඇඳරි නීතියනේ. ඒ ගැන කතා කරනවා මාධ්‍යවේදී ප්‍රසාද් පංචු මාත් එක්ක ඉන්නවා මේ පුවත්පත්වල තියෙන පුවත්වල පසුබිම් කතාව දැනගන්නට. අයිබෝන් ප්‍රසාද්. අයිබෝන්. අද ජාතික පුවත්පත් සියල්ලම වාර්තා කරන්නේ ඔබ දන්නා පරිදිම ඊයේ දවසේදී අධිකරණින් වාර්තා වෙච්ච පුවත පිළිබඳව. මව්බිම් පුවත්පත මෙහිමයි ඒක ගෙන ඉන්නේ. මහචන්දයේ කල්දැබීමේ විපක්ෂයේ වෑයම පරදී කියලා එක පැත්තකින් ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්ව මහත්මයා ජනාධිපති ලේකම්වරයා වෙනුවෙන් නඩුවට පෙනී හිටියා. නීතිපති දප්පුලද ලේවේරා මහත්මයාගේ ඡායාරූප එක පැත්තකින් පෙත්සම් 7ම විභාගයට නොගෙන විසි කරයි පංචපුත්වල විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුව ඒකයි කියලා මව්බිම සඳහන් කරනවා. පැමිණිලි පාර්ශවයේ නීතිඥයෝ කවුද කියලාත් පෙන්නනවා. දැන් මේ ඊයේ නඩු තීන්දුව ප්‍රකාශිත පත් කරමින් දැක්වුණු අදහස් පිළිබඳව ඔබ දැනුවත් නිසා ඒකට පරිබාහිරව සමාජයේ වාර්තා වෙන තොරතුරු මොනවද කියලා අපි විශේෂයෙන්ම අවධානය යොමු කරනවා. මව්බිම් පුවත්පත ඊළඟට කියන්නේ ඉක්මනින්ම මහ ඡන්දය තියන්න. මැතිවරණ කොමිසම දැන් කඩිනමින් ඡන්දය තියන්න වෙනවා. යට ඇඳුමින් හරි ඡන්දය තියන්න වෙනවා මැතිවරණ කොමිසමට කියලා ඉක්මනින්ම ඡන්දය තියන්න කියන ශීර්ෂ යටතේ දේශපාලනඥයන් දක්වන අදහස් මව්බිම් පුවත්පත වාර්තා කරනවා. ඒ අනුව අමාත්‍ය විමල් වීරවංශ මහත්මයා සඳහන් කර සිටින්නේ අධිකරණයේ ලබා දුන් මේ තීන්දුව නිසා රනිල් සජිත් සුමන්දිරම් අනුර කුමාර යන සිව් කට්ටුව කළ පට්ටපල් බොරුව පරාද වී තිබෙනවා. ඒ අනුව මැතිවරණයේ නොපවත්වා කටයුතු කිරීමට තැත් කළ මැතිවරණ කොමිසමේ කලිසමද මේ තීන්දුව නිසා ගැලවී ඇතැයි අමාත්‍ය විමල් වීරවංශ මහත්මයා කියනවා. හැකි ඉක්මනින් නව පාර්ලිමේන්තුවක් පත් කරන්න ඕනේ. ඡන්දය ඉක්මන් කළ යුතුයි. ඡන්දය ඉක්මන් කර ජන මතය දිනවන්න කියලා උදේ ගම්මන්පිල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කරනවා. ඒ අතරේ අද දිනමින පුවත්පතට ගියොත් දිනමින පුවත්පතේදී ජනාධිපති ව්‍යවස්ථාව අනුව වැඩ කළ බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පැහැදිලි කියලා ප්‍රකාශ කර සිටිනවා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයා. බුද්ධික කරුණාරත්නයි ඒ වාර්තාව දිනමිනට ගෙන ඉන්නේ. ඒ අනුව විරුද්ධවාදීන් ව්‍යවස්ථාව විකෘත කරමින් දඟලපු දැඟලිල්ලට පිළිතුරක් දෙමින් ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට අනුව කටයුතු කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති තීන්දුවෙන් පෙන්눔 කරන්නේයයි එතුමා සඳහන් කර තිබෙනවා. ප්‍රසාද්. ඔව්. මෙතෙන්දී මේ නඩු තීන්දුවේදී අගවිනිසුරු ප්‍රමුඛ පංචපුජ්‍ය විසුරු මඩුල්ල තමයි තීන්දුව ලබා දුන්නේ. මෙහිදී වැදගත්ම දේ තමයි මේ පෙත්සා වලින් ඉල්ලා සිටින කිසිවක් ලබා දීමට තබා පෙත්සම් විභාගයට ගැනීමට හෝ තරම් වන හරයාත්මක කරුණු ඒවායේ අන්තර්ගත නොමැති වීම විභාගයට නොගෙනම ඉවත දැමීමට හේතු නැහැ කියන කාරණය අගවිනිසුරුතුමා ජනපති ජයන්ත ජයසූරිය මහත්මයා ප්‍රකාශ කළා. මම හිතන්නේ ඒක ඊටම වැදගත්. ඒ වගේම නීතිපතිවරයා මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ඒ නීතිඥවරයා විශේෂම අධිකරණයෙන් කිසි ලෙසකින්වත් ඉටු කළ නොහැකි ඉල්ලීමක් වන ඡන්ද අයිති අත්හිටුවීම ඉල්ලා සිටීම හාස්‍යජනකයි. මම හිතන්නේ ජනතා පරමාධිපත්‍ය බලයත් එක ගත්තම තමයි ඒ කාර්යය මතුවෙන්නේ. මම හිතන්නේ මේක ඉතාමත් වැදගත් ඓතිහාසික නඩු තීන්දුවක්. මම හිතන්නේ පූර්වාදර්ශය බවට පත් වෙනවා. මට මතකයි දිනුසලා මීට කාලයකට කලින් අවුරුදු කිහිපයකට කලින් උතුරේ ඡන්දය තියන්න කියලා අධිකරණයට ගිය ඇතැම් රාජ්‍ය සංවිධානයක් තමයි මෙතනත් ඉන්න පෙස්සම් කරුවෙක් විදියට. එතකොට ඒ අවස්ථාවේ ඔවුන් උතුරට කිව්වා ඡන්දය අයිති ඕන කියලා අධිකරණයට ගියා. මෙදා පාර යනවා ඡන්දය කල් දාන්න කියලා.
ඉතින් මම හිතන්නේ මේ රාජ්‍ය සංවිධානවල දෙබිඩි පිළිවෙත වෙස්මුණු මේ නඩු තීන්දුවෙන් පස්සේ ගැලවෙන්න පටන් ගන්න තියෙනවා. ඒ වගේම දේශපාලඥයින් ගැනත් කිව්වා මේ තව කාරණයක් කියන්න ඕන සමගි ජන බලවේගයේ මේ අදහස කිව්වද දිනුෂ? ඔව් ඒ අදහස් මවුබිම් පුවත්පත වාර්තා කරනවා. දැන් ඊයේ නඩු තීන්දුවත් එක්ක තවත් කාරණා කිහිපයක් හාස්‍යයට එහෙම නැත්නම් විවාදයට හැල්ලුවට ලක් වෙනවා. ඒ තමයි ජුනි දෙවනදායින් පස්සේ පරණ පාර්ලිමේන්තුව ආයි කැඳවන්න පුළුවන් කියලා කිව්වා. ඊට පස්සේ අප්‍රේල් 30 වෙනිදායින් පස්සේ ජනාධිපතිවරයාට මුදල් වියදම් කරන්න බලයක් නැහැ. එහෙම කළොත් ජනාධිපතිතුමාගේ පුරවැසි භාවය හොසු කරන්න පුළුවන්, දීපල රාජසන්තක කරන්න පුළුවන් කිව්වා. මේ කාරණා සියල්ලත් අභියෝගයට ලක් වුණා ඊයේ නඩු තීන්දුවෙන් පස්සේ. ඡන්දයට අපි ලෑස්ති කියලා කියනවා මේ තත්ත්වය තුළ. සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂයේ ඡන්දයට සූදානම්. මේක නරක පූර්වාදර්ශයක්, අපේ බලාපොරොත්තු කඩ වුණා කියලා සමගි ජන බලවේගයේ ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශවයේ ලක්ෂ්මන් කිරියල්ල මන්ත්‍රීවරයා කියනවා අපි නම් බලාපොරොත්තුනේ පාර්ලිමේන්තුව කැඳවා කොරෝනා සම්බන්ධව උද්ගත වෙති තත්වයට සාමූහිකව තීන්දුව ගැනීමටයි. නමුත් දැන් ඒ දේ වෙන්නේ නැහැ. මේ ලැබී තිබෙන නරක පූර්වාදර්ශයක් යම් විදියකින් අගෝස්තු මාසේ ඡන්දය තිබ්බොත් මාස 6කට පාර්ලිමේන්තුවක් නොතිබිච්ච රටක් විදියට ඉතිහාසයට එක් වෙයි කියලා ලක්ෂ්මන් කිරියල්ල මන්ත්‍රීවරයා කියනවා. එතුමා කියන්නේ මාස 6ක් පාර්ලිමේන්තුව නොතිබිච්ච රටක් විදියට ඉතිහාසගත වෙයි කියලා. හැබැයි පාර්ලිමේන්තුව නොතිබුණා වුණත් වැඩේ හරියට කෙරිච්ච රටක් විදියට ඉතිහාසගත වෙයි කියලා හිතෙන්නේ නැද්ද කියලාත් අපි තහන්න හිතනවා. ප්‍රසාද් ඒ තමයි ඔව් මම කියන්නේ දැන් එතෙන්දී දැන් මම හිතන්නේ ලක්ෂ්මන් කිරියල්ල මහත්මයාගේ අදහසෙන් තමයි අර පක්ෂයේ දේශපාලන ඉතින් යටි අරමුණ ඇත්තටම එළියට එන්නේ. මොකද්ද කියන අර කාරණේ. මේ තවත් කාරණයක් තමයි දැන් සමගි ජන බලවේගයේ මහලේකම් රජිත් මද්දුම්බණ්ඩාර මහත්මයා කිව්වා මම හිතා උසාවියෙන් එළියට එනකොට දැන් මාධ්‍යවලින් ප්‍රශ්න අහනවනේ. ඔව් කිව්වා දැන් අර නඩු තීන්දුව ගැන වැඩි කතා කරන්න ගියේ නෑ. කිව්වා මේ අපි කිව්වේ ඡන්දය කල් දාන්න අපි ඒක ජයග්‍රහණය කළා අපේ ඉල්ලීම කියලා. නමුත් මේ පෙත්සමේ තියෙන්නේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තු විසිරුවා හැරීමේ නියෝගය අත්හිටුවන්න ජුනි 20 ඡන්දය පවත්වන්න එපයි කියලා. මම හිතා දැන් දේශපාලඥයන් අර පෙරළුණු පිට හොඳයි කියනවනේ. අර ගහට ගිහින් මොකද්ද කිව්වලුනේ කියන්න තියෙනවා කියලා. ඉතින් ඒ වගේ ඔවුන් කිව්වේ ඡන්දය කල් දාන්න කියන කාර්යය නෙවෙයි මේක අත්හිටුවන්න කියලා. මොකද දැන් ඡන්දය කල් දාන්න දැන් අප්‍රේල් 25 දිනස ඡන්දය පැවැත්වන්න තීන්දුව කරානේ. නමුත් අප්‍රේල් 25 තියන්න බැරි නිසා සෞඛ්‍ය බලධාරීන් සහ මැතිවරණ කොමිසම සාකච්ඡා කරලා ජුනි 20 ඡන්දය කල් දැම්මා. දැන් ජුනි 20 තියන්න බැරි නම් තවත් කාලයක් කල්යස මට අගෝස්තු මාසයේ තියයි. ඉතින් ඒකට මේ වෙනම එක්සත් සමගි ජන බලවේගය ගිහිලා කියන්න ඕනේ නැහැ. ඒක කරනවා. නමුත් අර දැන් අර තීන්දුවෙන් පස්සේ මොනවා හරි කියන්න ඕන දෙයක් තියෙන නිසා තමයි මම හිතන්නේ ඒ වගේ දෙයක් මද්දුම්බණ්ඩාර මහත්මයාට කියවෙන්නේ නැත්තේ. අද මවුබිම් පුවත්පත ඔය අතර වාර්තා කරනවා ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහත්මයා කරන ප්‍රකාශයක්. ඒ තමයි ජනතා පරමාධිපත්‍යය සුරක්ෂිත කළ යුතු මැතිවරණ කොමිෂන් සභාවේ කටයුතු නිසා මැතිවරණය කල් ගියා කියලා ඔහු සඳහන් කරනවා. ගොනු කර තිබූ සියලු පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නිෂ්ප්‍රභ කිරීමට පියවර ගත්තා. මේ මගින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට සහ මැතිවරණ පැවැත්වීමට ගත් සියලු තීරණ නිත්‍යානුකූල බව වුණා. ජනතා පරමාධිපත්‍ය තහවුරු කරන්න පාර්ලිමේන්තු මහමැතිවරණයේ හැකිතාක් ඉක්මනින් පැවැත්වීමේ වගකීම මේ වන විට මැතිවරණ කොමිෂන් සභාවට පැවරී තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ වගකීම පැහැර හැරීමේ ස්වභාවය මැතිවරණ කල් යන්න හේතු වෙලා තියෙනවා කියලයි අපට පැහැදිලිව පේන්නේ කියලා ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහත්මයා කියනවා. මොකද ඇත්තටම ප්‍රශ්නගත කාරණාව තමයි රට සාමාන්‍ය තත්ත්වයටපත් වුණා. අනිකුත් රාජ්‍ය ආයතන සියල්ලත් මේ මාසේ 11 වෙනිදා ඉඳලා යථා තත්ත්වයට සාමාන්‍ය පරිදි වැඩ කරන්න පටන් ගත්තා. ඒත් මැතිවරණ කොමිසම අධිකරණයටත් කියලා හිටියේ තමන්ට ඕන කරන ඒ කියන්නේ දින 60ත් 90ත් අතර ප්‍රමාණයක් ඕනයි කියලා විදිහක කියවුණා. ඇයි රටේ අනිකුත් රාජ්‍ය ආයතන තමන්ගේ කටයුතු කරගෙන යද්දී මැතිවරණ කොමිසමට තමන්ගේ කටයුතු කරගෙන යන්න බැරි වුණේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම අතුරු තහනමක් ඉල්ලලා අතුරු තහනමක් දීලා නොතිබියදී ඇයි තීන්දුව එනකන් කියලා බලාගෙන හිටියේ. ඒක ප්‍රශ්නයක් තමයි මේ ඡන්දපත්‍රිකා මුද්‍රණය. ඔව් මම හිතන්නේ 26 වෙනිදා එනම බාර දෙනවා රාජ්‍ය මුද්‍රණාලය ඡන්දපත්‍රිකා මුද්‍රණය කරන්න නැතුව ඉන්නවා. මම හිතන්නේ ඊයේ වගේ පටන් ගත්ත නඩු තීන්දුවෙන් පස්සේ නමුත් එහෙම අවශ්‍යතාවයක් නැහැ. මොකද අතුරු තහනමකින් කිසිදු දෙයක් නියෝගයක් දීලා නැහැ. එතකොට ඉදිරි කටයුතු කරගෙන යන්න කියන අවසරය තමයි දීලා තියෙන්නේ. ඉතින් ඒ කටයුතු කරගෙන යන්නේ නැතුව ආපහු පස්සේ පොඩ්ඩක් හැරලා බලන් ඉන්න නඩු තීන්දුව දිහා. එතකොට පොඩ්ඩක් පේනවා මේ යම් යම් ආයතන එක එක න්‍යායපත්‍රවල යනවා කියලා සාධාරණ සැකයක් ඇති වෙනවා. මොකද ඔය අතරේ වාර්තා වෙන්නේ විවිධ හෝටල් වල වැඩමුළු එහෙමත් පැවැත්වෙනවා කියලා. කොමුණත් ඡන්දේ කවදා තියෙයිද? ඒක අරුණ ඉඟි කරන්නේ මැතිවරණය අගෝස්තු 8ද කියලා ප්‍රශ්නාර්ථයක් එක්ක වාර්තා කරනවා සාලිය කුමාර ගුණසේකර. කොමුණත් තීරණය අද කියලා අරුණ පුවත්පත කියන අතරේ
ලංකාදීපේ තවත් පොඩ්ඩක් විස්තර කරනවා මහාචන්දය අගෝස්තු 8 හෝ 15 කියලා අපේක්ෂක නම් මනාපංක ගැසෙට්ටුවත් අදහෙටම ප්‍රකාශයට පත් කිරීමට නිමිත බව තමයි ලංකාදීපය කියන්නේ. ඒ අනුව මහාචන්දය අගෝස්තු 8 හෝ 15 පැවැත්වීමට නිමිත බව නියමිත වනු ඇති බව සඳහන් කරන්නේ. මොකද මැතිවරණ කොමිසම දිගින් දිගටම හිටියේ සෙනසුරාදා දවසක ඡන්දය තියන්න ඕනේ කියන අදහසේ ඒ අනුව අගෝස්තු 8 වෙනිදා හෝ 15 කියන දවස් දෙක සෙනසුරාදා දවස් දෙකක් විදිහට එන්නේ. ඒ අනුව මේ දවස් දෙකෙන් එකක ඡන්දය පැවැත්වීමට නිමිත බව තමයි සඳහන් වෙන්නේ. කොහොමනත් සති 9ත් 11ත් අතර කාලයක් සති 9ත් 11ත් අතර කාලයක් ඒ කියන්නේ මාස දෙකමාරකට වගේ කාලයක් ඕන කියලා කියනවා. මේ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ ලැබීමෙන් පස්සේ සති 9ත් 11ත් අතර කාලයක් ඕන කියලා තමයි අධිකරණ ඉදිරියට ප්‍රකාශ වුණේ. කොහොමනත් ඡන්දය අගෝස්තු 8 හෝ 15ද තීන්දුව කවද්ද ගැනෙන්නේ? අද ලංකාදීපය කියනවා මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක් අද කියලා ලංකාදීපය වාර්තා කරනවා. මේ පිළිබඳව තීරණ ගැනීම සඳහා පාර්ලිමේන්තු මහමැතිවරණයේ දිනේ නිශ්චිත ලෙසම තීරණය කිරීමේ ඡන්ද විමසීමේදී පිළිපැදිය යුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද, තැපැල් ඡන්ද විමසීම සිදු කරන දිනය ආදී සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා අද දවසේදී විශේෂ රැස්වීමක් මැතිවරණ කොමිසමේ පැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහත්මයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ලංකාදීප පුවත්පත වාර්තා කර සිටිනවා. මම අදත් හෙටත් අනිද්දාත් මන්ත්‍ර සාකච්ඡා 3ක් පමණ පැවැත්වෙන. මොකද මනාපංක ලබා දෙන්න පුළුවන්. මනාපංක සඳහා ගැසෙන්නේ දෙන නිකුත් කිරීම අවශ්‍යයි. වගේම දැන් අගෝස්තු කිව්වම දිනුෂ මතක් කරනවා උසස් පෙළ විභාගය. ඉතින් මම හිතන්නේ උසස් පෙළ විභාගයේ යම් ආකාරයකින් සැප්තැම්බර් මාසයේ දක්වා ගෙන යාමේ සූදානමකුත් ඇති. මොකද අගෝස්තු වල පාර්ලිමේන්තු මහමැතිවරණ පැවැත්වෙනවා නම් කොහොමත් අර කොරෝනා තත්ත්වය සමග තාමත් පාසල් පටන් ගන්න සහ විභාග පවත්වන්න කියන කාරණේ ගැන තාමත් මම හිතන්නේ අවසරයක් ලබා දීලා නැහැ. ඕනුත් කිව්වා යම් ආකාරයකින් සැප්තැම්බර් මාස දක්වා කල් යයි කියලා. මම හිතන්නේ ඒ කාරණා ගැනත් අධ්‍යාපන අමාත්‍යාංශයත් අවධානය යොමු වෙවි. අද අරුණ පුවත්පත කියනවා සෞඛ්‍ය නිර්දේශ තවත් සතියකින් කොමිසමට කියලා. උදේජීව ඒකනායකයි අරුණට මේක වාර්තා කරන්නේ. ඒ අනුව මහා මැතිවරණයට අදාළ සෞඛ්‍ය නිර්දේශ මැතිවරණ කොමිෂන් සභාවට ලබා දීමට තවත් සතියකට ආසන්න කාලයක් ගත වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන බව තමයි අරුණ පුවත්පත වාර්තා කර සිටින්නේ. දැන් අර මැතිවරණ කොමිසම අධිකරණයට කිව්වේ මේ නිර්දේශ ලැබිලා සති 6ක් විතර වගේ ඕනි කියලා 6ත් 11ත් අතර ප්‍රමාණයක්. කොමුණත් ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භයි. අරුණ වාර්තා කරන තවත් පුවතක් සාලිය කුමාර ගුණසේකර වාර්තා කරන්නේ ඊයේ තමයි ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භ කරලා තිබෙන්නේ. ඇණුම ලබා දීලා දැන් සතියකටත් වැඩි. ඇණුම ලබා දුන්නෙත් සාමාන්‍ය ක්‍රමවේදයට වඩා මාස දෙකකුත් දවස් 6ක් විතර පරක්කු වෙලා ඊට පස්සේ ඊයේ තමයි ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භ වෙලා තියෙන්නේ. ලංකාදීපයට අපි යමු. COVID-19 පිළිබඳව වාර්තා පළවෙනවා ලංකාදීපය සියලුම පුවත්පත් වාර්තා කරනවා. හැබැයි අර මුල් කාලේ දැක්ක වගේ වැඩි ඉඩක් කොරෝනා COVID-19 පිළිබඳව වාර්තා කරන්න වෙන් කෙරෙන්නේ නැහැ. හේතුව තමයි ක්‍රමක්‍රමයෙන් මේකේ අවදානම් තිබුණා වුණත් සක්‍රිය එහෙම නැත්නම් මර්ධනය කිරීමේ කටයුතු සාර්ථක වීම. ඒ අනුව ලංකාදීපේ වාර්තා කරන කොරෝනා 1649ට නගී මේ ආසාදිතයන් සංඛ්‍යාව 823කට සුවයි මේ වෙනකොට. ලංකාදීපයේ එක තැනක කියනවා කොරෝනා 1643ට නගී කියලා. හැබැයි 1643යි කියලා සඳහන් කරන්නේ ලංකාදීපය. මෙන්න දැන් මෙතන තියෙනවා මේ මගේ අතේ තියෙන්නේ මුද්‍රිත පත්තරය. ඒ කියන්නේ printed version එක. ඔබ ඔය දකින්නේ ඉලෙක්ට්‍රොනික් වර්ෂන් එක e-paper එක. e-paper එකටදී මේක අප්ඩේට් වෙලා තියෙනවා, යාවත් කාලින වෙලා තියෙනවා. මගේ අතේ තියෙන පත්තරේ තියෙන 1649යි. හැබැයි e-paper එකටදී 1653යි කියලා ඒක යාවත් කාලින වෙලා තියෙනවා. කොහොමද මේ පිරිස එකතු වෙන්නේ? රටපුරා රෝහල් ගණනාවක තවමත් ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 811යි. සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 823ක් වන අතර මරණ සංඛ්‍යාව 11යි කියලා ලංකාදීපේ වාර්තා කරනවා. මේ අතර ඊයේ පස්වරුව වන විට අලුතින් කොරෝනා රෝගීන් 6 දෙනෙක් හමු වූ අතර ඉන් 3 දෙනෙකු නාවික හමුදා සමාජිකයෝ වෙති කියලා අද ලංකාදීප පුවත්පත සඳහන් කරනවා. ඒ අතරේ මම ටික වෙලාවකට කලින් බැලුවා ගෝලීය තත්ත්වය කොහොමද කියලා අප්ඩේට් කරන්න යාවත් කාලීන වෙන්නේ. 63,12,525 දෙනෙක් කොරෝනා ආසාදිතයන් මේ වෙනකොට ලෝකෙන් වාර්තා වෙනවා. 3,76,947 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා. වැඩිපුරම ආසාදිතයන් පිරිස වාර්තා වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්. ඒ 18,12,742ක් ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වෙනවා. ඔව්.
1683ක් දක්වා දැන් මේ අපේ නිෂ්පාදකතුමා කියනවා 1683 දක්වා ඊයේ දවසේදී වාර්තා වෙච්ච රෝගීනුත් සංඛ්‍යාවත් එක්කම ලංකාවේ COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 1683 දක්වා වර්ධනය වී තිබෙනවා. ලෝක තත්ත්වයක් දිනුවස දැන් අර මේ එක් දිනකදී මරණ සංඛ්‍යාව 1000ට අඩු වෙලා තියෙනවා. බොහෝ රටවල මම හිතන්නේ 800 ගණන් 600 ගණන් තියෙනවා. මම හිතන්නේ මේ තත්ත්වය දිගටම පැවතුනොත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා ඉන් ඉදිරියට තවත් මේක අඩුවීමේ මරණ අවදි වීමේ ප්‍රවණතාවයක් තියෙනවා කියලා. නමුත් ඇමරිකාවේ තත්ත්වය ගැන මම හිතන්නේ අපි විදේශ පුවත් වලින් කතා කරනවා නේද? ඔව්. ඒ අතරේ ඉතාලිය වුණත් ඉතාලියෙන් මේ වාර්තා වෙලා තිබුණා වෛරසයේ ප්‍රබලත්වය දැන් ටිකෙන් ටික අඩු වෙනවා කියලා ඉතාලි වෛද්‍ය පරීක්ෂණ කණ්ඩායමක් හඳුනාගෙන තිබෙනවා. හැබැයි මේ කිසිවකින් අදහස් වෙන්නේ නැහැ අපි ලිහිල් දෙන්න ඕනේ අපි බුරුලක් දෙන්න ඕනේ කියලා අපේ අර සෞඛ්‍ය පිළිපෙත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි. නාවික හමුදාවේ කොරෝනා පොකුර නිවීගෙන යයි කියලා අද ලංකාදීප පුවත්පතට ප්‍රකාශයක් ලබා දෙනවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්මයා. එතුමා කියන විදිහට නාවික පොකුර නිවීමට සෞඛ්‍ය අංශ දැඩි පරිශ්‍රමයක් දරුවා. ඒකේ සාර්ථක ප්‍රතිඵල මේ වෙන විට ලැබිලා තිබෙනවා. නාවික පොකුර ඉදිරියේදී සම්පූර්ණයෙන්ම නිවී යනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විශ්වාසය පළ කරනවා. COVID-19 ආසාදිතය නාවික වටේන් 415 දෙනෙක් සුවය ලබා මේ වෙන විට පවතින බව, ඒ කියන්නේ සුවය ලබා තිබෙන බවත් එතුමා සඳහන් කර තිබෙනවා. සෞඛ්‍ය පොකුර නිවියයි කියලා නාවික පොකුර සමාවෙන්න නාවික පොකුර නිවියයි කියලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා කියනවා. අපි ප්‍රාර්ථනා කරනවා කිසිදු පොකුරක් ඇති නොවේවා කියලා. මොකද දැන් සියල්ල නිවේවා. ඔව් කුවේට් පොකුරත් නිවිගෙන යයි මේ යන විදියට. ඔව්. අපිට මේට අදාළ තවත් පුවත් දෙකක් විතර තියෙනවා. ඒ ටික කියන්න කලින් එහෙමනම් විරාමයක් ගන්න. යලිත් අපි උදේ පත්තර සිරස්සල අතර අද අරුණ පුවත්පත කියනවා හෝමාගම ලුතිනන්ට් කර්නල්ගේ බිරිඳ හා දරුවෙකුටත් කොවිඩ් කියලා ලංකාදීපයත් මේක වාර්තා කර තිබුණා. තිස්ස රවීන්ද්‍ර පෙරේරායි අරුණ පුවත්පතට මේක වාර්තා කරන්නේ. යනෝ හොරණ පදිංචි නිලධාරියාගේ පවුලයට කොවිඩ් ආසාදනය වී නොමැති බවට සනාතුවත් හෝමාගම පිටිපන පදිංචි නිලධාරියාගේ එක් දරුවෙකු හා බිරිඳ කොවිඩ් ආසාදනය වූ බව ඊයේ අනාවරණය වී තිබෙනවා. මේ දරුවා නිවසේ සෙල්ලම් කිරීමට අසල්වැසි නිවෙස් දෙකක දරුවන් එක ගිහිල්ලා තියෙනවා. ඒ නිසා ඒ නිවාසවල දෙකේ උදවියත් නිරෝධායනට ලක් කිරීමට කටයුතු කරලා තිබෙනවා. කොහොමනත් අද ඩේලි මිරර් පුවත්පතට යුද හමුදා පතිතුමා ලුතෙනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයා ප්‍රකාශ කරලා තිබුණා Army Chief says COVID-19 threat within society basically over කියලා. සමාජය තුළ COVID-19 පැතිරීම මේ වන විට ඒ කියන්නේ මූලික අධීරයේදී ගත්තොත් ඉවරයි කියලා. ඒ අනුව එතුමා සඳහන් කරලා තිබෙනවා යුද හමුදාවේ සමාජිකයන් දෙදෙනෙකුට මීට කලිනුත් ගුවන් තොටුපොළේ රාජකාරී කරපු යුද හමුදා සමාජිකයන් දෙදෙනෙක්ටත් මීට කලින් කොවිඩ් ආසාදනය වුණා. හැබැයි ඔවුන්ගෙන්වත් සමාජයට පැතිරීමට ඉඩක් තිබෙන්නේ නැහැ. ඒ වගේම මේ හෝමාගම සහ හොරණ ප්‍රදේශයෙන් වාර්තා වෙන ඒ රණවිරුවන් හරහාත් සමාජයට පැතිරීමේ ඉඩක් නැති බව එතුමා තහවුරු කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් තවත් මේ දවස්වල ආందోලනාත්මක කතාබහක් අධිකරණය සහ බන්ධනාගාර ඇතුළේ සිදුවෙන කාර්ය පිළිබඳව බන්ධනාගාර ඇතුළේ සහ පාතාලයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව කතිකාවතක් සමාජයේ පැන නැගී තිබෙනවා. අපි ඊයේත් බොහෝ පුවත් වෙනවා දැක්ක මේ පිළිබඳව ස්වාධීන රූපවාහිනී ඊයේ සන්ධ්‍යාවේ ප්‍රවෘත්තිවලත් මේ කාරණාව විශේෂයෙන්ම සඳහන් වුණා. අතිකර ජනාධිපතිතුමා නිලධාරීන් කැඳවලා තදින් ප්‍රකාශ කර සිටින ආකාරය මේක නවත්තන්න ඕනේ කියලා. ඒ අතරේ අද අරුණ පුවත්පත සඳහන් කරනවා රැඳවුවාට විරේක බෙහෙද්දී ජංගම දුරකථන 5ක් එළියට ගනී. එකක් දෙකක් නෙවෙයි ජංගම දුරකථන 5ක්. අඟුණුකොළ පැලස්සේ අපරාධකරුවන් රඳවා ඇති ඒ කියන්නේ දරුණු අපරාධකරුවෝ තමයි අඟුණුකොළ පැලස්සේ බන්ධනාගාරයේ රඳවා තිබෙන්නේ. මේ බන්ධනාගාරයේ තුලට ජංගම දුරකථන 5ක් රැගෙන යාමට තැත් කරපු පුද්ගලයෙක් අවසානයේදී විරේක බෙහෙත් දීලා මේ ජංගම දුරකථන 5 එළියට අරගෙන තියෙනවා. ඔහු සතුව යම් දෙයක් ඇති බව ස්කෑනර් යන්ත්‍රයෙන් සංඥාවක් පළ වී තිබෙනවා. ඒ අනුව එම රැඳවියා වෙන්කොට තබාගෙන මල පහ කිරීමට සැලසීමෙන් අනතුරුව පෙරේදා පළවෙනිද ජංගම දුරකථන 3කුත් ඊයේ ජංගම දුරකථන 2කුත් සිම් කාඩ් පත් 4කුත් සොයාගෙන තිබෙන බව අද හේමන්ත ලියනපතිරණ වාර්තා කරන්නේ අරුණ පුවත්පතට. මේ රැඳවියා ජංගම දුරකථන හා විවිධ මත්ද්‍රව්‍ය බන්ධනාගාර තුළට ගෙන යන ප්‍රවාහකයෙක්. ඒ කියන්නේ බංක කියලා සඳහන් වෙන්නේ. එහෙම පුද්ගලයෙක් කියලා වාර්තා වෙන්නේ. එතකොට ජංගම දුරකථන 5ක් ටෙලිෆෝන් බිල් ගිලින, රීලෝඩ් ගිලින, කාඩ් ගිලින උදවිය ගැන නම් අපි දන්නවා. හැබැයි ජංගම දුරකථන 5ක් ගිලපු පුද්ගලයෙක්. ඒ වගේම අද මව්බිම් පුවත්පතට අවධානය යොමු කරොත්
මෞබිම් පුවත්පතේ කියනවා ජනපති කැඳවූ බන්ධනාගාර බලධාරීන්ගේ සාකච්ඡාවට ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් දෙදෙනෙකු සහභාගී කරවීම වළක්වලා නිලධාරීන් දෙපළකගෙන් ජනාධිපතිට ලිපියක් පහන් විජේසේකර මේ ලියන්නේ මෞබිම් පුවත්පතට. දැන් අපි දැක්කනේ පළවෙනිදා තිබුණු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් බන්ධනාගාර නිලධාරීන්නුත් සහභාගී කරවාගෙන රැස්වීමක් සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ සාකච්ඡාව තුලදී පවතින වත්මන් තත්ත්වය පිළිබඳ සිදු කළ කරුණු සාකච්ඡා කෙරුණා. ඒ සාකච්ඡාවට සහභාගී වන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා හෝ වෙනත් නිලධාරියෙකු තමන් දෙපළ දැනුවත් නොකර සිටි බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් එම් වෙනුරු ගුණවර්ධන මහත්මයා සහ බන්ධනාගාර කොමසාරිස් පුනරුත්ථාපන චන්දන ඒකනායක කියන මහත්වරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට දැනුම් දීලා තිබෙනවා. මේ සාකච්ඡාවට තමන්ට එන්න කියලා බන්ධනාගාරයේ කවුරුවත් කිව්වේ නැහැ. ඉහළ නිලධාරීන් කිව්වේ නැතුව ජනාධිපතිතුමාගේ සාකච්ඡාවකට යන්න බෑ. හැබැයි එම සාකච්ඡාවේදී තමා පිළිබඳව ජනාධිපතිවරයා විමසූ අවස්ථාවේදී තමන් එදින සේවයට වාර්තා නොකළ බවට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා ප්‍රකාශ කර ඇත්තේ තමා සේවයට වාර්තා කොට කාර්යාලයේ රැඳී සිටියේදී යැයි අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ගුණවර්ධන මහතා එම ලිපිය මගින් පෙන්වා දෙන බව සඳහන් කරනවා. මේක මෙහෙමනම් විශේෂයෙන්ම අවධානය යොමු කරන කාරණයක්. එතෙන්දී මේක තමයි දැන් ජනාධිපතිතුමාම කිව්වා පැහැදිලිව මේ බන්ධනාගාරේ කුඩු තියෙනවා, ජංගම දුරකථන තියෙනවා, ගිනි අවි තියෙනවා. කොහොම හරි මම මේක වෙනස් කරනවා. මට ජනතාව වරමක් ලබා දීලා තියෙනවා. ගෝඨාභය මහත්මයා කිව්වා. ඉතින් දැන් මෙතෙන්දී මේ නිලධාරීවාදයේ යම් යම් බාධක එනවා නම් අපිට පේනවා නිලධාරීවාදයේ යම් යම් බාධක එනවා මේ බන්ධනාගාරයේ තියෙන මේ නැත්නම් මාෆියා තත්ත්වයක් නැති කිරීමට. මම හිතන්නේ ජනතාව වහාම පියවර ගත යුතුයි. අනිත් කාරණේ තමයි දැන් ඔබ කිව්වා දැන් ජංගම දුරකථන පහක්. ඉතින් මේකෙන් තමයි පාතාලයේ කට්ටිය මෙහෙවන්නේ. කප්පන් ඉල්ලන්නේ අපරාධ මෙහෙවන්නේ දුරකථන යන්නේ මෙන්න මේ ආකාරයෙන්. දැන් ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ශ්‍රී ලාංකිකයෙක් මෙහිදී අපූර්ව කාරණයක් ඊයේ මට කිව්වා. දිනුෂ මොකද දැන් ස්කෑනර් යන්ත්‍ර සියලුම බන්ධනාගාරවල සවි කරලා ඒක බාර දෙන්න ඕන ශ්‍රී ලංකා යුද හමුදාවට. බාර දීලා සියලුම ජේලර් මහත්වරුන් සහ ඒ ආහාර පාන ගෙන ස්කෑන් පරීක්ෂාවට ලක් කරනවා නම් අනිවාර්යයෙන්ම අහු වෙනවා කොහෙන්ද මේවා යන්නේ කියලා. කාලයකට මේක කරන්න ඕන. අපෝ බෑ ප්‍රසාද් මේ NGO දෙන ඒ කියන්නේ බන්ධනාගාර වලට යුද හමුදාව ගෙනිච්චොත් ඊට පස්සේ මානව හිමිකම් ඒ කියන්නේ කුඩුකාරයන්ට ත්‍රස්තවාදීන්ට මානව හිමිකම් තියෙනවනේ. ඔව් මම කියන්නේ මේ හොඳ උත්තරයක් තමයි බලමු දැන් මම හිතන ජනාධිපතිතුමා මොන හරි දෙයක් කරා. එහෙම යන්න වෙනවා. නැතුව බෑ. මොකද අපි දැන් අපි බන්ධනාගාර දාන චෝදනා කරන්නේ නමුත් සියලු දෙනාගේ මෙහාපතට යුද හමුදාවට සම්පූර්ණ ආරක්ෂාව බාර දී ආරක්ෂා කියන්නේ ඇතුල් වීමේදී පරීක්ෂා කිරීම කටයුතු විතරක් බාර දෙනවා නම් ස්කෑනර් යන්ත්‍ර සමග මේ ගැටලුවට හොඳ විසඳුමක් ලැබෙනවා. ඔව්. සිරකරුවොත් මනුෂ්‍යයෝ කියන කොන්දේසි අපි පිළිගන්නවා. හැබැයි අනෙක් පැත්තෙන් තාම මානව හිමිකම් කියන එකේ අර්ථය මොකක්ද කියන එක පුළුල්ව කල්පනා කරන්න ඕනි. අද අරුණ පුවත්පත කියනවා මීගම බන්ධනාගාරයේ දූෂිත අධිකාරිවරයා සංචිතයට උණ දැම්මේ ඇයි? ජනාධිපති නිදහසට කරුණු විමසනවා. මොකද පාතාල නායකයන් මීගම බන්ධනාගාරය තුලදී ශීතකරණ මයික්‍රෝවේව් oven ඇතුළු සියලු පහසුකම් ලබා දීම ඇතුළු චෝදනා එල්ල වූ බන්ධනාගාර අධිකාරිවරයා කළුතරට මාරු කර ඇවීම අධිකරණ ඇමති හා අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයාගේ උපදෙස් මත සිදු වූ බව එදා සාකච්ඡාවේදී අනාවරණය වුණා. දැන් එහෙම කරුණු සහිතම ඔප්පු වෙලා තියෙද්දිත් ඇයි දූෂිත නිලධාරීන් සංචිතයට යවන්නේ නැතුව පූල් එකට දාන්නේ නැතුව කළුතර බන්ධනාගාරයට මාරු කළේ කියලා ජනාධිපතිවරයා විමසන්නේ. ඒ කියන්නේ සමහරවිට අර මේගමුවේ දැන් සුව පහසු තත්ත්වයක් ඇති කරානේ. සීතකරණ මයික්‍රෝවේව් දුම් මම දැන් කළුතරත් ඒක ඇති කරන්න මෙයා යවුවත් දන්නේ නැහැ ඒ විදිහට. කොහොමුණත් රටේ ජනාධිපතිවරයෙක් ඉන්න බව පැහැදිලි. ඒ අතරේ මෛත්‍රීපාල සිරිසේන හරියට බොරු කියනවා කියලා හිරුනිකා ප්‍රේමචන්ද මන්ත්‍රීවරිය හිටපු මන්ත්‍රීවරිය කියනවා. අරුණ පුවත්පත මේක වාර්තා කරනවා. හරියට බැලුවොත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අර දවස් 3 නිදාගෙනත් නැහැ. අර්ජුන ඇලෝසියස් ගෙන්වන්න නොනිදා අත්සන් 21000ක් තියලා. විහිළු කතාවක්නේ. කොහොමත් සිරිසේන මහත්තයා දැන් කියන එක නෙවෙයිනේ තව ටිකකින් කියන්නේ. එතුමා හරියට බොරු කියනවා. දැන් 2015 තිබිච්ච එක අර අනිත් පැත්ත අංශක 360ක්ම අනිත් පැත්තට ගිහිල්ලා වගේ 2014 නොවැම්බර් 21 වෙනිදා නිව් ටවුන් හෝල් කොළඹ නවනගර ශාලාවේ පැවති මාධ්‍ය හමුවේදී මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා වෙනකොට හිරුනිකා මහත්මිය මොනවද කිව්වේ? මම කියන එක තමයි ඉතින් සමහර දේශපාලඥයන් කියන්නේ මේ ඇත නැති දිව කියලා. නමුත් වාක්‍යයෙන් මේ කටයුතු කරනවා. මොකද අපි දන්නවා දැන් හිටපු ජනාධිපතිවරයාදී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය දැන් ඉන්න අය වෙනුවෙන් කරන ප්‍රකාශات තවත් කල් ගිහිල්ලා කිව්වොත් නේද? එක එක ඒවා අපිට දැන් කියන්න පුළුවන්. නමුත් ඡන්දයක් තියෙන නිසා අපි ඒවා දැම්ම කියන්නේ නැහැ.
ඔව් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හරියට බොරු කියනවා කියලා කියන්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය බලන්නකෝ අපේ හැදියාව නේද? නගරාධිපතිතුවෙන් මා පන්නන්න බැහැ කියලා කියනවා. ඒ අතරේ එජාපයටත් සමග බලවේගයටත් උදව් කරන්නේ නැති රෝසි සේනානායක මහත්මිය මම ඉදිරි ඡන්දෙදී සමගි ජන බලවේගයටවත් එක්සත් ජාතික පක්ෂයටවත් මේ කියන දෙකෙන් එකකටවත් සහයෝගය දෙන්නේ නැහැ. මොකද මේ දෙකේම ඉන්න තමන්ගේ දේශපාලන සහෝදරයන් රනිල් වික්‍රමසිංහ මහත්මයාට උදව්වක් විදිහට තමයි එක වතාවකට නගරාධිපතිකමටපත් උනේ. තමන් ඊට පස්සේ නගර දේශපාලනයෙන් සමුගන්නවා කියලා කියනවා. තමන්ගේ පුතා සමගි ජන බලවේගයෙන් මැතිවරණයට ඉදිරිපත් වුණත් එයාට උනත් කිසිම සහයෝගයක් ලබා දෙන්නේ නැහැ කියලා රෝසි සේනානායක මහත්මිය කියනවා. ඒ අතරේ අද දිනමිල පුවත්පතත් වාර්තා කර දීපිච්ච කාරණයක් තමයි දැන් කොළඹ නගර සභාවේ තත්ත්වය එහෙම වෙද්දී කොළඹ දෙහිවල ගල්කිස්ස මොරටුව හෝමාගම පළාත් පාලන ආයතනවල සහාය රනිල් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට හිමිවීමට නියමිත බව. ඒ අතරේ අද මම පළාත් පාලන ආයතනවල යම් ඒ බෙදීම දකින්න පුළුවන්. මම කියන්නේ කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරු පිරිසක් වෙනම රැස්වීමක් රවි කරුණාක මහත්මයා සමග පැවැත්වුවේ ඒ විස්තර තියෙනවද? ඔව් ඒක පිළිබඳව වැඩි විස්තර අද පුවත්පත් මේ අප අතර තියෙන පුවත්පත් වල වාර්තා වෙනවා. මේ දැන් රෝහි සේනානායක මහත්මියට දැන් වෙලා තියෙන දැන් දෙපැත්තම ගන්න බෑ. නමුත් දැන් කොළඹ මහනගර සභාව මේ අවස්ථාවේදී මේ කොරෝනා මර්ධනය සඳහා දැඩි පියවරක් ගන්නවා. ඒක ඉතා වැදගත්. මම හිතන්නේ පවතින රජයට සහාය දීලා ඒ ඇය දක්වන ඒ කියන්නේ ක්‍රියාවලියට අපි ඇයට ඒ කියන්නේ ඒ ගරුත්වය දෙන්න ඕන. මොකද විශේෂයෙන්ම මේ අහඹු ලෙස පරීක්ෂා කරන PCR පරීක්ෂණ විශාල වශයෙන් කොළඹ මහනගර සභාවේ සෞඛ්‍ය බලධාරීන් කරනවා. නමුත් දැන් රෝහි සේනානායක මහත්තයා වෙලා තියෙන දැන් සජිත් මහත්තයා පැත්තට යන්නත් බෑ, රනිල් මහත්තයාට යන්නත් බෑ. දැන් රනිල් මහත්මයාගේ රැස්වීමට නොගියොත් ටයිටස් පෙරේරා මහත්මයා මේ නගරාධිපති පුටුවට ඉවල්ලමින් ඉන්නවා කියලා සිරිකොත ආරංචි මාර්ග වලින් වාර්තා වෙනවා. ඒ නිසා පොඩ්ඩක් හිර වෙලා ඉන්නේ මේ අවස්ථාවේදී. ඒ අතරේ අද අඛිල විරාජකාරීව සම එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා සමග කරන සාකච්ඡාවක් අරුණ පුවත්පත පිටුවක් පුරා පළ කරනවා. ඒකෙදි කියනවා සජිත් අලිය එපා කිව්වා, වෙන එකක් ගන්නවා කිව්වා. එතකොට ප්‍රශ්නයක් අහනවා ඔබතුමාලා හිතාගෙන හිටියේ මොන ලකුණින් තරඟ කරන්නද? මට මතකයි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අපි තරඟ කරන්න ඕනේ ලකුණ පිළිබඳව ඡන්දයක් තිබ්බා. එතනදී 61 දෙනාගෙන් 6 දෙනෙක් හැර ඉතිරි හැමෝම අත ඉස්සුවේ අලියගෙන් තරඟ කරන්න. නමුත් අර 6 දෙනත් අපි පක්ෂය තුළම තියාගෙන මේ ගමන යන්න ඕන නිසා අවසානයේදී අපි අලියා හෝ හංසයා කියන තැනට ආවා. නමුත් අන්තිමට ඒ දෙකෙන්ම තරඟ වදින්න එකඟ වුණේ නැහැ. කවුද එකඟ වුණේ නැත්තේ? ඒ ප්‍රශ්නෙට උත්තරේ මේකයි. සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු ඒ කණ්ඩායම ඔවුන් අලිය එපා කිව්වද කියලා ප්‍රශ්න කරුවා අහනවා. ඔව් අලිය එපා කිව්වා. අලිය අවශ්‍ය නැහැ. අපි වෙන එකකින් යනවා කිව්වා. මෙතනදී ප්‍රශ්න ඇති කළේ සජිත් පක්ෂයට පිටින් ආපු අයගේ ලනු ගිලපු නිසා නායකතුමා මේ පාර නාම විචනලයිසුරේ එතුමගේ නම දාන්නත් එපා කියලා කිව්වා. එතුමා කියලා කිව්වේ රනිල් වික්‍රමසිංහ මහත්මයා. නම දාන්නත් එපා කියලා කිව්වා. සමන් සමරක් කොඩි මේ වාර්තාව ගෙනෙන්නේ සජිත් අලිය එපා කිව්වා. වෙන එකක් ගන්නවා කිව්වා කියලායි වාර්තා කරන්නේ අද අරුණ පුවත්පත. ඊට පස්සේ අපි අරුණ පුවත්පතේ 3 වෙනි පිටුවට යමු. අරුණ පුවත්පතේ 3 වෙනි පිටුවට ගියාම හානි කීපයක් පිළිබඳව වාර්තා වෙන්නේ. බවභෝග වනසන කහතිත් පළඟටියා කෑගල්ලත් අල්ලයි කුරුණෑගලින් නැවතුනේ නැහැ, මාවතගමින් නැවතුනේ නැහැ. කෑගල්ල දිස්ත්‍රික්කෙත් ගම්මාන කිහිපයකට ව්‍යාප්ත වෙලා තියෙනවා කියලා වාර්තා කරනවා. මේ පළඟටියා කාන්තාර පළඟටියා නොවේ. අර ඉන්දියාවේ ඉන්න කාලගුණ තත්ත්වයේ වෙනස් වීමක් තියෙනවා. ශීඝ්‍ර වර්ධනයක් ඇති වෙලා තිබෙනවා. මේ නිසා වරකට බිත්තර 300ත් 400ත් විතර දමනවා. එක් රංචුවක පළඟටියන් 3000ත් 4000ත් ඉන්නවා. එක් රංචුවක පරීක්ෂාකාරීව සිටීම අවශ්‍යයි. කෘෂිකර්ම හා පරීක්ෂකයන් කෘමිනාශක ඉසිනවා කියලා වාර්තා කර සිටිනවා. ඉතිරි පුවත් දෙකත් ටක් ගාලා කියන්නද? හොඳයි. පොළොන්නරුවේ නෙළුම් වැබට ආගන්තුක සමනළු ලක්ෂ ගාණක් ඇවිත් කියලාත් අරුණ මේ පුවත්පතේම වාර්තා කරන මේ පිටුවෙන් වාර්තා කරනවා. කෘෂි නිලධාරීන් පරීක්ෂණයක් ආරම්භයි ගොවිහු බියටපත් වෙති කියලා. දැන් පොළොන්නරුව ගැන කීවාම අද අරුණ පුවත්පතේ තිබිච්ච තවත් කාරණයක් තමයි පහුගිය මාස 6 ඇතුලේ, ඒ කියන්නේ පහුගිය මාස 6 ඇතුලේ අලිමිනිස් ගැටුම් වාර්තා වීම අවම වී තිබෙනවා, අඩු වී තිබෙනවා ගිය අවුරුද්දට සාපේක්ෂව. ඒත් අවමයි කියලා කිව්වට ජනවාරි ඉඳලා ජුනි පළවෙනිදා දක්වා කාල සීමාව තුල අලින් 12ක් මැරිලා තියෙනවා පොළොන්නරුවෙන්. මිනිස් ජීවිත 4ක් බිලිගෙන තියෙනවා. 2019 අවුරුද්දේ මැරිච්ච ප්‍රමාණය අලින් 97ක් මැරිලා තියෙනවා පොළොන්නරුව දිස්ත්‍රික්කේ. මිනිස් ජීවිත 27ක් බිලිගෙන තිබෙනවා. ඒ කියන්නේ මේ අවුරුද්දේ මේ මාස 6ට අලින් 12ක් සහ මිනිස් ජීවිත 2ක් බිලිගෙන තිබෙනවා. ගැටලුව සුළු නැහැ. සිත්පිත් නැති මද්දකට තවත් කොටියෙක් බිලි කියලා අරුණ පුවත්පතම වාර්තා කරනවා. දින 5ක් තුල සිදු දෙවෙනි ඝාතනය. මේක වාර්තා වෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රදේශයෙන්. ඒ අතරේ අද පුවත්පත් වාර්තා කර තිබුණ අර අමිල සම්පතක් වෙච්ච දුර්ලභ කළු කොටියාගේ මේ යාම පිළිබඳව 4 දෙනෙක්ගෙන් යුතු කමිටුවක් පත් කරලා තිබෙනවා. මොකක්ද තීන්දුව කියලා බලාගෙන ඉන්නවා. විරාමයක් ලබමු.
අරන්තලා භික්ෂු ඝාතනයට වසර 33ක් සම්පූර්ණ වෙච්ච බව ඊයේ දවසේදී අපි මතක් කරා. ඒක සැමරීම සඳහා පැවතිච්ච අනුස්මරණ පින්කම් පිළිබඳව අද ලංකාදීපයත් වාර්තා කරනවා. චාරූප සහිතව වාර්තා කරන්නේ සංවේදී දසුන් මවමින්. ඒ අතරේ ඇමරිකාව මිලිටරි බලය යොදන්න සිද්ධ වෙනවා. මේ පවතින තත්ත්වය වෙනස් නොකළොත් කියලා වාර්තා කරනවා. ඇමරිකාව ගෙනිය ඇවිල්ලා ප්‍රසාද්. මම හිතන්නේ මේ දැන් කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් කියන මේ පුද්ගලයා ඝාතනය කිරීම ගැන මම හිතන්නේ මුළු ලෝකයේම මම හිතන්නේ විශාල විරෝධයක් මතුවලා තියෙන නිසා ඇමරිකාවේ ඉන්න සුදු ජාතිකයොත් මේකට විරෝධය පළ කරලා තියෙනවා දිනුෂ. මොකද මේකට ඇයි මෙහෙම වෙලා තියෙන කියන එක මේ කොරෝනා තත්ත්වය සමගම ඇතිවෙච්ච තත්ත්වය තුළ දැන් ජනාධිපති ට්‍රම්ප් මේ වගේ ප්‍රකාශ කිරීම මේ ඝාතනයෙන් පසුවත් ඔහු කරන ප්‍රකාශ ගැන දැඩි විරෝධයක් එල්ල වෙලා තියෙනවා. මම බලන්නේ මේ ඇමරිකාව කියන්නේ මානවිකම් ගත්තම දිනුෂ ලෝකයේ දැන් අපිටත් කිව්වනේ මානවිකම් ගැන පාඩම් ඉගෙන ගන්න කියලා ඇමරිකාවෙන් කියලා කිව්වා. අපේ වර්තමාන යුද හමුදාපති ශවෙන් සිල්වා මහත්මයාට අසත්‍ය චෝදනා එල්ල කරලා ඇමරිකාවට එන්න එපයි කියලා කිව්වා. ඉතින් එහෙම කරපු ඇමරිකාව මේ මොකද්ද මේ මානවිකම් සම්බන්ධයෙන් කරන්නේ? දැන් ඔවුන්ගේ තිබුණු ඒ නියම ස්වරූපය දැන් හෙළි වෙලා තියෙනවා. මොකද්ද ඔවුන් කරන්නේ? ඔවුන් ඉරාකයේදී එහි හමුදාවට මොකද කරේ? විශේෂයෙන්ම ඉරාක හමුදාවට මොකද කරේ? එහි සමාජිකින් මොකද කරේ? ලිබියාවේදී මොකද කරේ? දැන් සිරියාවේදී මොකද කරේ? ඊජිප්තේදී මොකද කරේ? මෙන්න දැන් එළි වෙලා තියෙනවා. ඇමරිකාවේදීම කරපු දේ දැන් ටික ටික එලිපිට මේවා මිනිස්සුන්ට දකින්න ලැබෙනවා. සාගරයක් මැද පුංචි රටක් තියෙනවා ලංකාව කියලත්. හැබැයි තවමත් අවධානය යොමු වුණු සාගර ආර්ථිකය තවමත් අවධානය යොමු නොවූ සාගර ආර්ථිකය කියලා විශේෂාංග ලිපියක් අද මවබිම් පළ කරනවා. බෙල්ජියම් ජාතිකයෙකු සහ පර්යේෂකයෙකු වන ගාන්ත්‍රේ පාවුලු 2010 දී පළ කරන ලද කෘතියක් ලෝපුර අවධානයට ලක්ව ඇත. ඒට අනුව වසර 10ක් තුළ සාගරය මගින් අලුත්ම නිර්මාණාත්මක සොයා ගැනීම 100ක් නාවරණය වනු ඇති අතර එමගින් මිලියන 100ක් වෘත්ති අවස්ථා සැදේ. එය නිල් ආර්ථිකයක් සේ දක්වයි. සංචාරක කර්මාන්තය, මත්ස්‍ය සම්පත හෝ ඛනිජ තෙල් වැනි පටු අවස්ථාවලට සීමා නොවූ සාගරයෙන් අනාවරණය නොවූ පැති සම්භාරයක් පවතින බව මෙයින් දැක්වේ. එහෙත් ශ්‍රී ලංකාව මේ අංශ ගැන දක්වන අවධානය ප්‍රමාණවත් නැත. විශාල සාගරයක් හිමි රටක් වශයෙන් අලුත් පැති ගැන සොයා බැලිය යුතුය. චීනයේ 10% තමන්ගේ ජාතික ආර්ථිකයට මුහුදු වලින් ලබා ගන්නවා. හැබැයි ඉන්දුනීසියාව 20% ලබා ගන්නවා. ශ්‍රී ලංකාවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ යුගයේදී මේ බ්ලූ ඕෂන් ඉකොනොමි කියන සංකල්පයට ගියා. විශේෂයෙන්ම මහාචාර්ය ජයනාත් කොළඹගේ මහත්මයා එහෙම වාර්තා සකස් කළා. දැන් ආයි හොඳයි ඒ දූවිලි බැඳිච්ච වාර්තා නැවත අරගන්න තවමත් අවධානය යොමු වෙච්ච සාගර ආර්ථිකය හමස් පෙට්ටියට ගියා. දැන් ආපහු ගන්න පුළුවන්. මොකද සාගර ආර්ථික කේන්ද්‍රය ඊටමත් වැදගත්. මම හිතන්නේ ඒක විශේෂයෙන්ම වරායන් සහ අපේ තියෙන සාගර සම්පත් එක්ක කරගෙන යන්න පුළුවන්. මම හිතන්නේ ඒ සඳහා අවධානය යොමු කිරීම ඉතා වැදගත්. මම හිතන්නේ මේ දිනුෂිකේ පොලිපිය ගොළු මුහුදේ මුතු වැටේ රුවන්නාකරයක් ඒ බව සිහිපත් කරමින් අපේ ජාතිකාභිමානයේ හිතේ දල්වාගෙන අදට නික්මෙනවා. හෙට නැවත මුණ ගැහෙනවා. හැබැයි හෙට රටේ ඇඳිලි නීතිය ඔබට ආයුබෝවන්.